පස්සේ ඒකට දැන් මම වගේම තව වෙනත් රටවලින් උත් ඇප්ලයි කරනවා. මගේ ප්‍රොජෙක්ට් එකට 8 දිනක් ආවා රටවල් 8කින්. ඒ මට මෙහි යුනිවර්සිටි එකෙන් හම්බුණා මගේ ප්‍රොජෙක්ට් එකේ ලීඩර්. එයාත් හරිම හොඳයි කොරියන් ගල් කෙනෙක් ඉතියේ. මේ එයා තමයි මාව සම්පූර්ණයෙන්ම කන්ටැක්ට් කරලා ඔක්කොම මෙයා කරලා එයා ඊට පස්සේ මට යුනිවර්සිටි එකට ඕන කරලා වීසා වලට ඕන කරන ડોකියුමන්ට්ස් ඔක්කොම දෙවලා මම වීසා වලට මොනවද ඕනි කියලාවත් දන්නේ නැහැ. ඒවා යන්න හදන්නේ මොකද්ද මේකෙන් කරන්නේ කොහොමද එහෙම කියලා ඉල්ලා එහෙම විස්තර මගෙන් ඇහුවා. කොහොම හරි පළවෙනි පාර එක ડોකියුමන්ට් එකක් අඩුයි කියලා මගේ ડોකියුමන්ට්ස් බාරගත්තේ නැහැ. ඊට පස්සේ දෙවෙනි පාර ඔක්කොම ටික හදාගෙන තමයි දුන්නේ. ඒත් මේ ෂුවර් එකක් තිබ්බේ නැහැ අතට වීසා එක වදී කියලා. එනහට මේක දැන් මේක අලුතෙන්ම මගේ වමනාවට වෙන දෙයක් නිසා මම තමයි ඔක්කොම තනියෙන් කරගත්තේ. ඔව් එතකොට එයාලා ෆුල් මේ ගෙදරක්ම අරගෙන තිබ්බා. අපි කට්ටියටම ඉන්න පුළුවන් වෙනවා කියලා. ගෙදරක්ම අරගෙන ඉතින් තමයි ඇකොමඩේෂන් අපිට දුන්නේ. සමහර අය නම් කැම්පස් වලට ඇවිල්ලා මේ පයින්නවා කියන්නේ අපි යන්නේ ලංකාවට. ඔයාලට හිතුන්නේ නැද්ද එතකොට ඔයාලට කොහොමද වියදම් ගියේ කොහොමද? ස්වේච්ඡා සේවයන්නේ. එතකොට ස්වේච්ඡා සේවයකට මට කවුරුත් ගෙවීමක් කරන්නේ නැහැනේ. මම කැමැත්තෙන් කරන දෙයක් නේ. එතෙන් ගියාම යුනිවර්සිටි එක දැක්කම ඒ තියෙන පහසුකම් ඒ වටපිටාවයි හැමදේම එක කියන්නේ හරිම ආසයි. හරිම ආසයි හිතනවා ඒ වගේ තැනක මේවා කරන්න. අමුතුම එක්ස්පීරියන්ස් එකක් කියන්නේ අපිට ලංකාවේදී ඇත්තටම විඳින්න හම්බෙන්නේ නැති විදිහේ මේ පහසුකම් ගොඩක් තියෙනවානේ. මුලින්ම තිබ්බේ යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලාට විතරක් තමයි මේ chance එක තිබ්බේ මුලින්ම. ඊපස්සේ දැන් එහෙම නැතුව වෙන අයටත් ඒක chance එක දෙන විදිහට තිබ්බා. Welcome to Korean Network YouTube channel. ඉතින් ඔයාලා බලන ඇති එකපාරටම අද විශේෂ වැඩසටහනක්. ඔව් ඇත්තම මේ ගොඩක් කට්ටිය මෙච්චර දවසක් ඉල්ලලා තිබ්බ වීඩියෝ එකක්. ගොඩක් කාලෙකින් මගෙත් හිතේ තිබුණා. ඔයාලා ගොඩක්ම ඉල්ලලා තිබ්බා කොරියාවේ කොහොමද ස්ටුඩන්ට් වීසා එන්නේ? ඒ වගේම වෙන ප්‍රොෆෙෂනල් වීසා එකකට එන්නේ කොහොමද? ඒ වගේ දේවල් ගොඩක් අහලා තිබුණා. ඉතින් මේ නංගිත් එක මම ගොඩක් දවස් කතා කරලා තිබුණා කරන්න කියලා. ඉතින් ඔන්න අද තමයි වෙලාවක් ආවේ. ඉතින් දිගටම මේ වීඩියෝ එක බලන්න. මොකද ඔයාලගේ හිතාගෙන ඉන්න දේවල් ගොඩක් මේ බලාපොරොත්තු වෙන ප්‍රශ්න ගොඩක්කට උත්තර ලැබෙයි. ඉතින් අහලා බලමු අපේ මේ නංගිත් එක්ක නංගි ගැන මං කියන්න ගලේ නංගිගෙන් ඔක්කොම විස්තර ටික දැනගමු. ඉතින් අයුවන් නංගි මුලින්ම කියන්නකෝ නංගි කොහෙද ලංකාවේ ඒ විස්තර ටික නම ගමු ටික විතර. මම මතු. ඒකට මම ලංකාවේ ගම්පහ. ඒවල් ගම්පහ. ඒකට ඉස්කෝලේ ගියේ ගම්පහ රත්නාවලී පරිසරයේ. ඒකින් එලෙක්ෂන් කාලේ ඉඳලා ඊට පස්සේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විවාහාරික විද්‍යාලයෙන් බැචලර්ස් ඩිග්‍රී එකක් අරගෙන තමයි මම මෙහෙට ආවේ. මම මාස්ටර්ස් වලට කොරියාවට ආවේ. කොයි අවුරුද්දද නංගි මේ කැම්පස් එකේ? මම කැම්පස් එකකින් කැම්පස් ඉන්ටර්නේ 2016. එතකොට ග්‍රැජුවේට් වෙන්නේ 2019. 2019 කියලා තමයි මෙහෙට ආවේ. මේ මුලින්ම කොහොමද ඔයාලා කොරියාවට එන්න හිතුනේ? ඒක මෙහිමයි. කියන්නේ මම මුලින්ම කොරියාවට එන්න මම 2019 කොරියාවට එන්න කලින් ලංකාවේ ඉන්නකොට කැම්පස් යන අතරතුරේදී මම කැම්පස් එකේදී ජොයින් වුණා අයිසෙක් කියන සොසයිටි එකට. අයිසෙක් කියන්නේ අයිසෙක් සොසයිටි එක non profit organisation එකක්. ලෝකෙ වටේම එකකින් කියන්නේ අර volunteer projects තියෙනවා යාළගේ. අපිට කැමති නම් volunteer කරලා අපිට ඕනම රටකට යන්න බලන්න. එතකොට ඒ දවස්වල ගොඩක්ම දැන් මගේ boyfriend හිටියේ මෙහෙ. ඒ නිසා එතකොට මම මේ අයිසෙක් project එකකින් කොහේ හරි රටකට යන්න මටත් කැමැත්තක් තිබුණා. මොකද ඒක හරි අමුතු එක්ස්පීරියන්ස් එකක් නේ, වෙනම එක්ස්පීරියන්ස් එකක් නේ. එහෙම නිසා ඒකට යන්නත් ඉන්නකොට මම චුට්ටක් හොයලා බැලුවා කොරියාවේ තිබුණු ප්‍රොජෙක්ට්ස් තියෙනවද කියලා. මම සොසයිටි එකත් කතා කරලා බලනකොට ඒ වුණාට ඒ වෙනකල් කොරියාවේ ප්‍රොජෙක්ට්ස් තියෙනවා කියලා එයාලා දන්නේ නැහැ. කියන්නේ ලංකාවෙන් එහෙම දන්නේ නැහැ. එතකොට ඒ ගැනත් මම ටිකක් හොයලා බලලා ඒගොල්ලෝ කිව්වා ප්‍රොජෙක්ට්ස් තියෙනවා නම් ටිකක් බලන්න. එහෙම කියලා. වයින් පස්සේ ඒගොල්ලන්ගේ අර ඔන්ලයින් පෝටල්ස් තියෙනවා. ඒවට ටිකක් ජොයින් වෙලා බැලුවා. කොරියාවේ හරි තියෙනවාද ප්‍රොජෙක්ට්ස් එහෙම. ඒකට මට ප්‍රොජෙක්ට්ස් ටිකක් හම්බුණා. කියන්නේ එතකොට ඒගොල්ලෝ පොඩක් මේ කන්ෆියුස් වුණා කියන්නේ. තිබ්බේ නැහැනේ මෙච්චර දවසක්. කියන්නේ ලංකාවෙන් කවුරුත් මෙහෙම ඇප්ලයි කරලා තිබ්බේ නැහැ කොරියාවට. ඒ මොකද ඒක ගොඩක්ම නැලා තින්නේ දැන්
අදට කොරියාවට ස්ටුඩන්ට් වීසා ඒ වගේ දේවල් වලට එන්න පුළුවන් කියන එක ලංකාවේ ටිකක් දන්නව අඩුයිනේ කට්ටිය. අන්න ඒ නිසා ඒ පැත්ත එතකොට ඒ දවස්වලත් එහෙම තිබ්බේ නැහැ. ඒ නිසා ඉතින් මම බලලා මට එතකොට මෙහි යුනිවර්සිටිස් එක්ක ඩිරෙක්ට් කතා කරන්න පුළුවන් වුණා. යුනිවර්සිටිස් වල අයිසෙක් සොසයිටි එකත් එක්ක කතා කරලා ඊපස්සේ එහෙම තමයි මේ කියන්නේ මට අර දැන් එතකොට දෙකක්ම කරගන්න පුළුවන් මට අර එක්ස්පීරියන්ස් එක අරගන්නත් පුළුවන් මට මෙහෙට ආවොත් අයියව හම්බෙන්නත් පුළුවන් මොකද කොරියාවට සිටිස් එකක්වත් අරගෙන එනවා කියන එක ටිකක් අමාරු වැඩක් එහෙම තියෙනකොට ඉතින් එතකොට දෙකම එකපාර කරගන්න පුළුවන් නම් හොඳයි කියලා ඒ නිසා මම එකමද ඇප්ලයි කරලා බැලුවා ඒතකොට මම මොනවද ප්‍රොජෙක්ට් මෙහෙ ප්‍රොජෙක්ට් කියන්නේ මෙහෙමයි දැන් ඒක එක වර්ග ගොඩක් තියෙනවා. ඒ කැටගරිස් ගොඩක් තියෙනවා ප්‍රොජෙක්ට්ස් වලට. ඒකට ගොඩක්ම ඒව වෙන්නේ අපි වොලන්ටියර් තමයි කරන්නේ. يعني අපි මේ මොකද්ද ස්වේච්ඡා සේවය තමයි කරන්නේ. ඒකට දැන් මම ආව ප්‍රොජෙක්ට් එක ඔටිසම් ගැන තියෙන ප්‍රොජෙක්ට් එකක්. يعني ඔටිසම් දැන් අයත් අහලා ඇතිනේ කොරියාවේ ටිකක් ඔටිසම් කියන පර්සන්ටේජ් එක වැඩි. ලංකාවේ 100 පොඩි ගාණක් තියෙන්නේ. ඒනට කොරියාවේ ඔටිසම් තියෙන ළමයි ඉන්න ප්‍රමාණය වැඩි ටිකක්. ඒකට මේ ඒක ගැන ටිකක් කතා වෙනවා වැඩි වෙනවා. ඒගොල්ලන්ට වෙනම වෙල්ෆෙයාර් සෙන්ටර්ස් තියෙනවා. ඒගොල්ලන්ගේ වෙනම එහෙම ගොඩක් තැන් තියෙනවානේ. ඉතින් එහෙම තියෙනකොට තමයි ඊපස්සේ මේ ප්‍රොජෙක්ට්ස් මම ගොඩකට ඇප්ලයි කරා. ඔටිසම් ප්‍රොජෙක්ට් එකම නෙමෙයි. ප්‍රොජෙක්ට්ස් 3-4කටම ඇප්ලයි කළා. එතකොට ඒ ඇප්ලයි කරාම හැම එකෙම අපි මාව ඉන්ටර්විව් කළා. කියන්නේ ඒගොල්ලෝ කලින් ලංකාවෙන් කෙනෙක් අරගෙන නැහැනේ. ඒකට එයාලටත් ඒ එක්ස්පීරියන්ස් එක නැහැ. ලංකාවෙන් කොහොමද වෙන්නේ එහෙම කියන්නේ. ඒ 2016 මැද වගේ. ඒතකොට කොහොමද සිලෙක්ට් කරගත්තේ කන්ටැක්ට් කරගත්තේ කියන්නේ ගොඩක්ම ඊමේල්ස් තමයි. කියන්නේ අර මං කියපු පෝටල්ස් තියෙනවා වෙනම අපිට ඒගොල්ලන්ට ඇප්ලයි කරන්න. කියන්නේ මම ගිහිල්ලා account එකක් හදා ගන්නවා. හදාගෙන ඊට පස්සේ මම මේ ප්‍රොජෙක්ට්ස් වලට කියන්නේ ඒකේ දානවා මගේ ඉන්ට්‍රෙස්ට් මොනවද මම කැමති මොන වගේ දේවල් කරන්නද. එහෙම දැම්මට පස්සේ මට තියෙන්නේ ඇප්ලයි කරන්න. يعني නිකන් ජොබ් එකකට ඇප්ලයි කරන විදිහ වගේ තමයි. වෙබ්සයිට් එකකට ගිහිල්ලා වෙබ්සයිට් එක. අයිසෙක් වලට වෙන වෙබ්සයිට් එකක් තියෙනවා. ඒ වෙබ්සයිට් එකෙන් ගිහිල්ලා එහෙම ඇප්ලයි කරන්න තමයි තියෙන්නේ. මම නිකන් ගිහලා ඒ දවස්වල ඉතින් අර දැන් ඉන්ට්‍රෙස්ට් එකත් වැඩි නිසා ඒ දවස්වල උනාව තිබුණේ කොහොම හරි ප්‍රොජෙක්ට් එකක් හොයාගන්නවා කියලා. දැන් මගේ සොසයිටි ගියා වුණත් කිව්වේ කියන්නේ ටිකක් අමාරුයි මොකද මේ ඉස්සර දවසට කරලා තියෙන දෙයක් නෙමෙයි නිසා. එහෙම ඊපස්සේ කොහොමද මම ප්‍රොජෙක්ට්ස් 4කට විතර යුනිවර්සිටිස් කීපයක ඇප්ලයි කරා. එකක් යොන්සේ යුනිවර්සිටි එකේ, සෝල් යොන්සේ යුනිවර්සිටි එකේ, ආයේ ඊවා යුනිවර්සිටි එකේ තිබ්බා. ඒකට ඒ වගේ මෙහි සෝලාවටම තියෙන මොකද දැන් අයියත් ඉන්නේ සෝල් නිසා මම සෝලාවටම තියෙන යුනිවර්සිටිස් වලට තමයි ඇප්ලයි කරේ. දැන් ඒක ඔන්ලයින් බලනකොට තියෙනවද වෙනම මේ කැම්පස් මෙහි තියෙන කැම්පස් එක? මට ඒක කන්ට්‍රි එක සිලෙක්ට් කරන්න පුළුවන්. මම ගිහිල්ලා එතකොට මම මේ අර විලින්ග්ලි ඉන්නේ මොන කන්ට්‍රි එකද කියලා බලලා ඒ කන්ට්‍රි එකට අදාළව ප්‍රොජෙක්ට්ස් මට ඇප්ලයි කරන්න පුළුවන්. මම සවුත් කොරියා සිලෙක්ට් කරලා තිබ්බෙම නැහැ. කියන්නේ ප්‍රොජෙක්ට්ස් අප්ලෝඩ් වෙන කාලයක් තියෙනවා. ඒ මොකද මේ සාමාන්‍යයෙන් ෆෝල් කියන්නේ සාමාන්‍යයෙන් නොවැම්බර් ඩිසෙම්බර් නොවැම්බර් විතර වගේ ඔක්තෝබර් නොවැම්බර් වගේ තමයි ප්‍රොජෙක්ට්ස් දැන් මම ආවේ කාලෙදී. එහෙම නැත්නම් ආයේ සමර් එක නම් normally ඒප්‍රිල් මේ වගේ තමයි දාන්නේ. ඒ කාලේ මම ඉතින් බලලා ඇප්ලයි කරා. ඇප්ලයි කරාට පස්සේ යාලා අපිට මේවා කරනවා ඉන්ටර්විව් එකක් ගන්නවා කියලා. ස්කයිප් ඉන්ටර්විව් එකක් තමයි ගන්න. ඒ දවස්වල ස්කයිප් නේ තියෙන්නේ ගොඩක් යූස් කරේ ස්කයිප් නේ. ඒකට ස්කයිප් ඉන්ටර්විව් එකක් ෆේස් ටු ෆේස් ඉන්ටර්විව් එකක් අරගෙන ඉතින් යාලා අහනවා. ඉංග්‍රීසි වලින් ෆුල් ඉංග්‍රීසි වලින් එයාලා මේ අපෙන් නම් කරේ ඒකට මම කොරියන් දන්නෙත් නෑ එහෙම මොකුත් නැහැනේ. එතකොට එයාලා ඉතින් එහෙම අහලා මගෙන් මේ කොමාරි ප්‍රොජෙක්ට් එකට ඊට පස්සේ සිලෙක්ට් කරගත්තා කියලා අපිට මේල් එකක් එවනවා. කොමාරි එක ප්‍රොජෙක්ට් එකකට මාව සිලෙක්ට් කරගත්තා කියලා මේල් එක මුලින්ම ආවා යන්සේ යුනිවර්සිටි එකේ. ඊට මෙහෙම මේ වෙල්කම් කියලා ඔයාලා ගෙන්න ගන්නවා. ඊට පස්සේ ඉන්සවලට අවශ්‍ය ඩොකියුමන්ට්ස් ඒවා ඔක්කොම වෙනවා කියලා. ඊට පස්සේ ඒක කරලා කොහොමද ටික දවසකට පස්සේ ආපහු අනිත් ප්‍රොජෙක්ට්ස් වලින් මාව සිලෙක්ට් කරගෙන තිබ්බා. ක්වොලිෆයිඩ් වෙලා තිබ්බා. ඒ වුණාට මම දැන් එකකට කන්ෆර්ම් කරපු නිසා මොකද යුනිවර්සිටි එක මම ටිකක් ආසයි ඒ දවස්වල. කොරියාවේ රෑන්කින් වලින් දෙකට තියෙන යුනිවර්සිටි එකනේ. ඒකට ඒ අර ඒ දවස්වල හැටියට එතකොට ඉතින් ටිකක් ඉන්ට්‍රස්ට් එකක් වැඩි නිසා මේ මම එහෙම යන්සේ එකට සිලෙක්ට් කරගෙන ඊට පස්සේ ආවා. එතකොට එයාලා බලන වෙනගේ මේ
ක්වොලිෆිකේෂන් මොනවද බැලුවේ? ක්වොලිෆිකේෂන් කියන්නේ මෙහෙමයි. ගොඩක් මම නිකන් අර ජොබ් එකක් දෙනවා වගේ කරන එකක් නෙමෙයිනේ. ඒකට ඉතින් එකක් කමියුනිකේෂන් ස්කිල් එක බලනවා කොහොමද කියලා. කියන්නේ මම ඒගොල්ලෝ ඉන්ටර්විව් එකේදී තමයි ඒක ගොඩක් වෙලාවට බලන්නේ. මම ඒගොල්ලොත් එක්ක කතා කරන විදිහ හරි එහෙම දෙයකට ඒකට යාලා බලනවා මේ මම කොච්චර කියන්නේ ඒගොල්ලෝ එක්ක කතා කරන විදිහ එහෙම වෙන්නේ නැති ඉතින් ඒවත් හරියටම දන්නේ නැහැ ඒගොල්ලෝ කොහොමද සිලෙක්ට් කරේ කියලා. ඊටසේ ඒකට දැන් මම වගේම තව වෙනත් රටවලින් උත් ඇප්ලයි කරනවා. මගේ ප්‍රොජෙක්ට් එකට 8 දෙනෙක් ආවා රටවල 8කින්. චයිනා දෙන්නෙකුයි චයිනා 3 දෙනෙකුයි එහෙම ආවා. එතකොට තේමාන් ඒ වගේ කට්ටියක් එක්ක මැලේසියා එහෙම කට්ටියක් එක්ක තමයි මම හිටියේ එතන. ඒ වෙනකොට මේ ඔයා දැන් ඉඳන් ඊට කලින් ඔයාලගේ කවුරු ලංකාවේ ඔයාලා කැම්පස් එකේ ඊට කලින් ඇප්ලයි කරලා තිබ්බේ නැද්ද වෙන මොනවාද? සවුත් කොරියා කවුරුත්ම ඇප්ලයි කරලා තිබ්බේ නැහැ ඒ වෙනකොට. ඊපස්සේ ඒ කියන්නේ සවුත් කොරියා දැනගෙන හිටියේ නැහැ කියලා කිව්වන්නේ නැහැනේ. දැනගෙන හිටියේ නැති එකක් තමයි සමහර විට ටිකක් අනිත් කන්ට්‍රීස් වලට වඩා අර කියන්නේ නිකන් බලන්න දේවල් අඩු වෙයි. අර නිකන් මොකද කොරියාව ටිකක් අර කාර්මික පැත්තටනේ ගොඩක් ප්‍රසිද්ධ. දැන් ඔය ටිකක් කොරියාව ගැන කට්ටිය දන්නේ. ඒ නිසා ඉතින් එතකොට ඒ දවස්වල හැටියට එහෙම බලලා මේ මම ඇප්ලයි කරා ඊට පස්සේ. ඒක වගේ දැන් අපි අහලා තියෙනවා ලංකාවේ කැම්පස් එක ඩිග්‍රියක් තිබ්බොත් කොරියාවේ කැම්පස් එකට එන්න පුළුවන් කියලා. ඔව් ඔව් එහෙමයි. ඒක කොහොමද වෙන්නේ? දැන් ওই වගේ ප්‍රොජෙක්ට් වලම ඇප්ලයි කරනවා. දැන් මේක අයියේ කියන්නේ කොරියාවට මේක දීර්ඝ කාලීන මේවක් නෙමෙයිනේ. ඒකට ප්‍රොජෙක්ට් එකේ පීරියඩ් එකට විතරයි මට ඉන්න පුළුවන්. ප්‍රොජෙක්ට් එකේ කාල සීමාවට විතරයි මට වීසා එක දෙන්නේ. එහෙම කියන්නේ මම එන්නේ මොකක් හරි මේ මම ප්‍රොජෙක්ට් එකක් කරන්නනේ. ඒකට ඒ ප්‍රොජෙක්ට් එක ඉවර වෙනකල් විතරයි මට මේ කාලේ තියෙන්නේ. ඒකට මට මගේ ප්‍රොජෙක්ට් එකේ සති 6ක් විතර තිබ්බා. ඒ කාලෙට තමයි මට වීසා එක යවන්නේ. ඒකත් දැන් මේ දවස්වල වීසා ඇප්ලයි කරන එකත් පොඩ්ඩක් අවුල් මම දන්නේ නැහැනේ. ඒක ෆස්ට් ටයිම් කිසිම දෙයක් දන්නේ නැහැ ඇත්තටම. එම්බසි එක කොහෙද තියෙන්නේ කියලාවත් මම දන්නේ නැහැ ඒ වෙනකොට. ඊට පස්සේ එහෙම ඒත් ඉතින් සමහර අරක දැන් සාමාන්‍යයෙන් අයිසෙක් වලින් ඕක හැමෝටම කියන්නේ අර නිකන් ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් දීලා ටීම් ලීඩර් කෙනෙක් දීලා එහෙම මේ බඩි කෙනෙක්ව දීලා එතකොට එහෙම තමයි කරන්නේ. කියන්නේ එයා තමයි යන එක්කෙනා වෙනුවෙන් හැමදේම කරන්නේ. එනහට මේක දැන් මේක අලුතෙන්ම මගේ වමනාවට වෙන දෙයක් නිසා මම තමයි ඔක්කොම තනියෙන් කරගත්තේ. දැන් ඔතන නම් විශ්වාසවන්ත භාවය කොහොමද කරන්නේ? එහෙම මේවෝ තියෙන. හැබැයි මේ ඒක අර දැන් මාත් එක්ක පොඩිකින් කොරියාවත් එක්ක කන්ටැක්ට්ස් තිබිලා දාන්න කෙනෙක් නෙමෙයිනේ. එහෙම එතකොට ඉතින් පොඩ්ඩක් ඒ දවස්වල පොඩ්ඩක් මේකක් තිබ්බා. ඒනට අයිසෙක් කියන්නේ වර්ල්ඩ් වයිඩ් මේ සොසයිටි එක. ඒකට ඒකෙන් මේ අර ඒ නිසා සැකයක් තිබ්බේ නැහැ ඒ දවස්වල නම්. මොකද අපි පේමන්ට් එකක් මුත් කරනවා නෙමෙයිනේ. අපි නිකන් කතා බහ කරන එකක් නේ. ඊපස්සේ මේ හැබැයි මට මෙහි යුනිවර්සිටි එකෙන් හම්බුණා මගේ ප්‍රොජෙක්ට් එකේ ලීඩර්. එයාත් හරිම හොඳයි කොරියන් ගල් කෙනෙක් ඉතියේ. මේ එයා තමයි මාව සම්පූර්ණයෙන්ම කන්ටැක්ට් කරලා ඔක්කොම මෙයා කරලා එයා ඊට පස්සේ මට යුනිවර්සිටි එකට ඕන කරලා වීසා වලට ඕන කරන ડોකියුමන්ට්ස් ඔක්කොම දෙවලා මම වීසා වලට මොනවද ඕනි කියලාවත් දන්නේ නැහැ. ඒ නිසා ඊට පස්සේ එම්බසි එකට මම කෝල් කරලා අහගත්තා. ඒගොල්ලෝ නෝමලි ගේවි කියලා කිව්වා මේ ડોකියුමන්ට්ස් ටික අරගෙන. ඒ කියන්නේ ලංකාවේ තියෙන එම්බසි කොරියන් එම්බසි. එතන පොඩ්ඩක් කියන්න කොහොමද වුනේ කියලා. මේ ඒ කියන්නේ මෙහෙමයි. එම්බසි එක මේ එයාලා කතා කරාම එතනින් කිව්වා මට වෙබ්සයිට් එකේ තියෙනවා මෙහෙම කියන්නේ මම ඇප්ලයි යන්නේ මොකටද කියලා කිව්වා. මම දෙවිවට කිව්වා එතකොට මම ඒ දවස්වලදී C3 වීසාවෙන් තමයි මම එන්න ඕනේ. ඒ කියන්නේ අර ප්‍රොජෙක්ට් එකක් වුණාට ඒක විසිට් වීසා එකක් හැටියට තමයි අපේ දෙන්නේ. කාලේ පොඩිනේ. එහෙම නිසා. එතකොට එහෙම ඇවිල්ලා මේ ඉතින් මට කෝ සයිට් එකේ තියෙනවා. සයිට් එකෙන් බලන්න මෙහෙම හැම මොනවාද ඕන කරන ડોකියුමන්ට්ස් මොනවාද කියලා. ඊට පස්සේ මම ආපහු බාරක් ඕකටත් කෝල් කරලා ඇහුවා යන්න කලින් මේ ડોකියුමන්ට්ස් මේ ටිකයි එහෙම කියලා. ඊපස්සේ යාලා ડોකියුමන්ට්ස් ඕන කරන ඔක්කොම ටික කිව්වා. කියලා ඒ ටිකත් අරගෙන ඉතින් ගියාම කොහොම හරි පළවෙනි පාර එක ડોකියුමන්ට් එකක් අඩුයි කියලා මගේ ડોකියුමන්ට්ස් බාරගත්තේ නැහැ. ඊට පස්සේ දෙවෙනි පාර ඔක්කොම ටික හදාගෙන තමයි දුන්නේ. ඒත් මේ ෂුවර් එකක් තිබ්බේ නැහැ ඇත්තට වීසා එක වදී කියලා. අරගොල්ලෝ මෙහි කැම්පස් එකේ අය වුණත් කිව්වේ ඒගොල්ලෝ මේ කරන ෆස්ට් ටයිම් ලංකාවෙන් කෙනෙක් ගන්න එක. ඒකට එයාලා දන්නේ නැහැ ලංකාවේ වීසා ප්‍රොසෙස් එක මොකක්ද කියලා. ඊපස්සේ මේ එම්බසි එකෙන් වුණත් එහෙමයි. මෙහෙම වීසා එකකට කලින් කෙනෙක් ඇවිල්ලා නැහැනේ. ඇවිල්ලා නැහැ මේ. අයියා දන්නවනේ සාමාන්‍යයෙන් කොරියාවට C3 වීසා එකක් ගන්න හරිම අමාරුයිනේ. හොඳටම අමාරුයිනේ. ඒකට ඉතින් දැන් මම
ප්‍රොජෙක්ට් එක මේකක් වුණාට මටත් දෙන්නේ C3 වීසා එකක් නේ. ඉතින් ඒකට මේ එහෙම නිසා අර ටිකක් එම්බසි එකේ පොඩක් ඉතින් ඒක බාරගත්තා මගේ ඩොකියුමන්ට් බාරගත්තා වුණාට මට ඒක පොඩි සැකයක් තිබ්බා. ඒක වදීද කියලා. ඉතින් නම් ඊට පස්සේ කොහොමද ඔයාලට වීසා එන්න කොච්චර වගේ කාලයක් ගියාද ඒ ටික කොහොමද මේ? ඔව් වීසා ගියේ දැන් ඇප්ලයි කරලා සාමාන්‍යයෙන් ඒක වීසා එක එයාලා අපිට කාල දෙනවා. වීසා එක ඇප්ලයි කරාට පස්සේ මෙන්න මේ දවස්වල ආපහු එම්බසි එකට එන්න පාස්පෝර්ට් එක අරගන්න කියලා. ඉතින් වීසා වැදුනා හෝ නැතා පාස්පෝර්ට් එක අපි අරගන්න ඕනේ අපේ පාස්පෝර්ට් එක. මුලින්ම ඔයා කියන්නේ එම්බසි එකට පාස්පෝර්ට් ඔක්කොම ඩොකියුමන්ට් ඔව් ඩොකියුමන්ට් පාස්පෝර්ට් එක අපි දෙන්න ඕනේ අනිවාර්යයෙන්ම වීසා මේවා කරන්නේ. එතකොට එහෙන් දීලා මට මතක විදිහට හරියටම මතක නැහැ. සතියකින් විතර තමයි එන්න කියලා මට චිට් එකක් දුන්නේ. මෙන්න මේ දවසට එන්න කියලා. හැබැයි අතරමැදදී කෝල් කරනවා කියලා කිව්වා. ඊට පස්සේ මේ කෝල් කරලා මගෙන් ඇහුවා. කියන්නේ එම්බසි එක වුණා දන්නේ නැහැ. ඇත්තට මේ මෙහෙම දැන් මෙහෙම ප්‍රොජෙක්ට් වලට යන්න පුළුවන් එහෙම කියලා. ඒ අතරමැද්දේ මගේ ඩොකියුමන්ට්ස් ප්‍රොසෙස් වෙන කාලෙදි මට කෝල් එකක් ආවා එම්බසි. එම්බසි එකෙන් කෝල් එකක් ඇවිල්ලා මේ ඇහුවා. මොකද්ද මේ අයිෂක් කියන්නේ මොකද්ද? ඇයි ඔයා යන්න හදන්නේ? මොකද්ද මේකෙන් කරන්නේ? කොහොමද එහෙම කියලා වෙලා එහෙම විස්තර මගෙන් ඇහුවා. ඊපස්සේ මම ඉතින් කිව්වා මෙන්න මෙහෙම එකක්. මේක ෆස්ට් ටයිම් තමයි මම දන්න විදිහට එහෙමයි කියලා. ඒතකොට එයාලත් කිව්වා ෆස්ට් ටයිම් තමයි මේ ඇප්ලයි කරලා තියෙන්නේ මේක. මේකේ පොඩක් කට්ටිය බලන්න ඇති මේක පළවෙනි එක මොකද වෙන්නේ කියලා. මේ කියන්නේ ප්‍රොජෙක්ට් එකට. ඔව් ඒ කියන්නේ මම මේ ස්ටුඩන්ට් එන විදිහක් ගැන කියනවා නෙමෙයි. මම කියන්නේ අර මට මොටිවේෂන් එක ආවේ කොහෙන්ද කියන එක. මම කොරියාවට ස්ටුඩන්ට් වීසා එකකට එන්න ඕනේ කියන එක මොටිවේෂන් එක කියන්නේ මගේ පළවෙනි මම ආවේ යුනිවර්සිටි එක හරහා ප්‍රොජෙක්ට් එක වෙන අය සමහර වෙන එන ක්‍රම තියෙනවා. ඒක කියන්නේ ඒ වෙනකොටත් කොරියාවට ස්ටුඩන්ට් ආව ගොඩාක් ඉන්නවා. කියන්නේ ඊට කලින් ගොඩක් ඉන්නවා. මේ කියන්නේ ප්‍රොජෙක්ට් එකකට සාපේක්ෂව අඩුයි. වෙන රටවල් වලට වඩා සාපේක්ෂව අඩුයි. ඒ වුණාට මෙහෙට ආව ගොඩක් අය ඉන්නවා ඊට කලින්. දැන් මේක එහෙම කිව්වේ මේ අනික් කටට පැටලෙලක් ඇති. දැන් ඒකත් විසඳගන්න මේක දුන්න නම්බර් එක ළඟම තියාගෙන තමයි හිටියේ ගොඩක් වෙලාවට ඔෆිස් ටයිම් එකේ. මොකද දන්නවනේ මෙයාලා කෝල් කරනවා කියලා. ඒකට කෝල් කරලා ඉතින් මගෙන් ඇහුවා විස්තර මෙහෙම යුනිවර්සිටි එක කොහොම එකකට ඇප්ලයි කරලා තියෙනවා නේද? එහෙම කියලා එහෙම දෙයක් ඇහුවා. ආලෙල්ල මම ඒවටත් බය නැතුව උත්තර දීලා ඊට පස්සේ මේ ඒත් ඉතින් අර පොඩි මේ එකක් තිබ්බා. බයක් පොඩි බය ඇත්තටම පොඩි බයක් තිබ්බා. මොකද දන්නවනේ ටිකක් වීසා අමාරුයි කියලා. ඔව් මේ මාත් අහලා තියෙනවා නම් කියන්නේ කෝල් එක ආන්සර් කරේ නැතත් වීසා වදින්න නැහැ. ඒ කියන්නේ මොකද එයාලට අපි කියන්නේ කන්ෆර්ම් කරගන්න තියෙන විදිහක් වෙන්න ඕනේ නේද? ඒකට අපෙන් අහලා මේවා කරලා මේ නිසා අර අපි ඇත්තටම හැම වෙලේම අර දෙන්න ඕනේ තොරතුරු හැම දෙයක්ම දීලා හරි තොරතුරු දීලා එහෙම ඇප්ලයි කරාම ගොඩක් වෙලාවට ඉතින් chance එක තියෙනවා. එහෙම කරගන්න. ගොඩනගී මගේ මුත් අහලා තියෙන ප්‍රශ්න සමහර අයගේ ගොඩක් එන්න මෙහෙට ඉන්න කට්ටියගේ වීසා කැන්සල් වෙනවා. ඒ වදින්න නැති ඒක නම් හිතන්නේ කොහොමද වෙන්නේ? ඒක අයියේ දැන් වීසා එකට ඇප්ලයි කරනකොට මටත් මං හිතන විදිහ මම දන්නේ නැහැ හරියටම මෙහෙමයි කියලා. ඒනට හිතෙන්නේ ගොඩාක් ඩොකියුමන්ට්ස් වල මොනවා හරි අඩුපාඩුවක් නිසා තමයි. මොකද එයාලා බලාපොරොත්තු වෙන මොකක් හරි ස්ටෑන්ඩඩ් එකක් තියෙනවානේ. ඒ ස්ටෑන්ඩඩ් එකට වඩා අඩුවෙන් අපි ඩොකියුමන්ට් එකක් සබ්මිට් කරනවා නම් තමයි ගොඩක් වෙලාවට මේ මම හිතන්නේ එහෙම රිජෙක්ට් වෙන්නේ. ඒ නිසා අර ගොඩක් හොඳට හොයලා බලලා කලින් ගියගෙන හරි එහෙම හොයලා බලලා ඇප්ලයි කරන තරමට ගොඩක් හොඳයි. ඔක දැන් මම දෙවනි පාරට යුනිවර්සිටි එකට ඇප්ලයි කරද්දී උනත් මේ මම උනත් ගොඩාක් හොයලා බලලා එහෙම තමයි ඇප්ලයි කරේ. ඒ ගැන ඉස්සරහට කියන්නම් විස්තර. ඔව් මේ මාතෘකාව දෙනවා දැන් ගොඩක් හේතුව මම දන්න විදිහට මේ ගොඩක් මෙහෙට ඇවිල්ලා මේ ඉන්නද පයින්නවනේ අර කැප් ඒ නිසා මොකද දැන් ඔයිට කලින් ගොඩාක් ඒජන්සිස් වලින් අර ගොඩාක් කට්ටිය ආවනේ මෙහෙට. ඒ ආව දවස්වලම ඒගොල්ලෝ එතකොට එහෙම මොකද අර කොරියාව ටිකක් තියෙන්නේ හම්බ කරන්න පුළුවන් රටක් කියලානේ. එහෙමනේ දන්නේ. එතකොට ඉතින් මේ අර එක එක හේතු නිසා ඉතින් ඒක අපිට කියන්න බැහැනේ මොනවද හරියටම හේතු කියලා. එක එක හේතු නිසා කට්ටිය මෙයා වෙලා එහෙම ඉන්නකොට ටිකක් අර ලංකාවට ටිකක් වීසා වදින්න පොඩ්ඩක් අඩු වුණා ඒකෙන් පස්සේ. එහෙම කලින් ආවා ඒකේ ඒගොල්ලෝ බලනවානේ එතකොට කලින් මොකද අතීතේ කොහොමද වෙලා තියෙන්නේ හැම දෙයක්ම. එහෙම නිසා මේ එතකොට ඉතින් ඒ නිසා අර ඒවත් හේතු වෙන්න ඇති ගොඩක් අයට වීසා නැති වෙන එක. ඇප්ලයි කරනකොට අර කිදින් තමන් හොඳටම බලලා තමන් කොන්ෆිඩන්ට් පිට හොඳට කතා බහ කරලා කරනවා නම් ඇත්තටම chance එකක් තියෙනවා. ඊට පස්සේ කොහොමද නම් දැන් කියන්න ඔයා
එතන වීසා දුන්නා. ඊට පස්සේ කොයි කාලේ වගේ කොච්චර කාලෙකින්ද කොරියාවට ආවේ? කොහොම හරි වීසා එක හැදිලා මට ප්‍රොජෙක්ට් එක පටන් ගන්න තිබ්බේ ජනවාරි 1 වෙනිදා. ජනවාරි 2 වෙනිදා වගේ තමයි ප්‍රොජෙක්ට් එක පටන් ගන්න තිබ්බේ. මම දෙසැම්බර් 29 වල වගේ කොරියාවට ආවා. ඒකට මට ටිකක් කලින් ඒ දවස්වල අර දැන් මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක නයි මම හිම දැකලත් නැහැ ලංකාවේ. එතකොට දැන් ඩිසෙම්බර් කියන්නේ මිහින් සීත කාලේ. එහෙම එතකොට ටිකක් ආසයි ඉන්නේ. ඒ නිසා මේ ඒ ළඟම තිබ්බ ඉක්මනටම ෆ්ලයිට් ටිකට් එකක් බුක් කරගෙන ඉක්මනටම ආවා. පුළුවන් තරම් ඉක්මනට වීසා එක වෙදිච්ච ගමන් වගේ. එතකොට ඔයාලට කොහොමද වියදම් ගියේ කොහොමද? ඒක මෙහෙම නෑ. දැන් මම මේ මුලින්ම ආව එක වොලන්ටියර් ප්‍රොජෙක්ට් එකක් නේ. එතකොට ඒක සම්පූර්ණ වියදම මගේ. මට කිසිම කෙනෙක්ගෙන් ස්පොන්සර් කරන්න ස්පොන්සර්ෂිප් එකක්වත් එහෙම කිසිම දෙයක් හම්බෙන්නේ නෑ. මෙහෙන් එහෙම නෑ කැම්පස් එකේ. වොලන්ටියර් ස්වේච්ඡා සේවයක්. එතකොට ස්වේච්ඡා සේවයකට මට කවුරුත් ගෙවීමක් කරන්නේ නැහැනේ. මම කැමැත්තෙන් කරන දෙයක් නේ. ඒකට ඒවට කිසිම ගෙවීමක් නැහැ. මම තමයි අපේ විදිහේ මේ ටිකට් එකක් දාගෙන මේ ඉන්ටර්න් වලට ඒගොල්ලෝ ඇකොමඩේෂන් අපිට දෙනවා. හැබැයි ඇකොමඩේෂන් වලටත් අපි ගෙවන්න ඕනේ. කියන්නේ වොලන්ටියර්නේ. ඒකට හැමදේම අපි ගෙවන්න ඕනේ. ඇකොමඩේෂන් වලට ඉන්න ගෙදරක් දෙනවා. කෑම බීම කොහොමද එළියෙන්නේ? කෑම බීමට එහෙම. එතකොට නම් සම්පූර්ණ වියදම ඉතින් මගේ. ඒ කාලෙට දැන් මේ කාලේ එනවා නම් වෙනස් වෙන්න පුළුවන්. ඒ කාලේ සාමාන්‍ය වියදම පොඩ්ඩක් කියන්න. ඒ කාලේ නම් අයියේ දැන් නෝමල් විසිට් එකකට එනවා වගේනේ. ඒකට මට මතකයි විදිහට අප් ඇන්ඩ් ඩවුන් ටිකට් එක සම්පූර්ණම තිබ්බේ 80 ගානකට වගේ. ලංකාවේ සල්ලි වලින් 80000 ගානකට වගේ අප් ඇන්ඩ් ඩවුන් ටිකට් එක. ට්‍රාන්සිට් එකක් ඩිරෙක්ට් නෙමෙයි. ට්‍රාන්සිට් ටිකට් එකක්. එතකොට ඒ ෆ්ලයිට් ටිකට් එකට ඊට පස්සේ ඉතින් මම මෙහෙට එනකොට දැන් සීත කාලෙත් එක්ක ඒතකොට මම ටිකක් ඇඳුම් අරගෙන එන්නත් ඕනේ එහෙම. ඒවත් එක්ක ඉතින් සාමාන්‍යයෙන් මම හිතන්නේ එන වියදමට ලක්ෂ 2කට කිට්ටු වෙන්න ගානක් වගේ ගියා. ඒ එන වියදමට විතරක් ඒ වුණාට ඉතින් ඇවිල්ලා ඊට පස්සේ මෙහෙ දන්නවනේ ඉතින් අය මෙහෙ වියදම් ගොඩක් වැඩිනේ. මට ඒ දවස්වල ඒක ඇත්තට අයිඩියා එකක් නැහැ. මොකද මම මෙහි වොන් එකක් එක්ක කම්පෙයාර් කරලා බලලා එහෙම ලොකු අයිඩියා එකක් නැහැ නේ. එතකොට මට කොරියාව වියදම අනිත් මෙහි බඩු ගන්න ගියාම කොහොමද ඒවත් ඉස්සර දන්නේ නැහැ. ඒතර නම් ඔයාලට ගයිඩ් එකක් දීලා තිබ්බද මේ කැම්පස් එකෙන් ඇවිල්ලා එන්න ඕන කොහොමද? ඔව් ඒ කියන්නේ යාළුවා මාව පිකප් කරන්න එනවා. මට බඩි කෙනෙක් දීලා තියෙනවානේ. එහෙම ඒකට මාව පිකප් කරන්න එයාපෝට් එකට එනවා කියලා තමයි තිබ්බේ. ඒනට මම ආවේ මම ටිකක් කලින් ආව නිසා මේ අයියා තමයි මාව අරගන්න ආවේ. මේ අරගල කියන්නේ ප්‍රොජෙක්ට් එකට මම ටිකක් වැඩිපුර කලින් ආවනේ. මම දෙසැම්බර් 20 වගේ ආවා. කෙනෙකුට දවස් 10ක් විතර කලින් මම ඒ නිසා මේ අයියා තමයි පිකප් කළේ. ඊට පස්සේ පළවෙනි ඉඳන් තමයි මම ප්‍රොජෙක්ට් එක පටන් ගත්තේ. ප්‍රොජෙක්ට් එක පටන් අරගෙන ඒගොල්ලොත් එක්ක ප්‍රොජෙක්ට් එක කරගෙන ගියා. ඒතකොට රූම්ස් එහෙම දුන්නද ඔයාලට මේ කැම්පස් එකේ? දැන් අපි 8 දෙනෙක්නේ. අපි වෙන රටවල් වලින් ආපු කට්ටියත් එක්ක අපි 8ක් නේ. ඔව් ඒකට යාලා ෆුල් මේ ගෙදරක්ම අරගෙන තිබ්බා. අපි කට්ටියටම ඉන්න පුළුවන් වෙන විදිහට. ගෙදරක්ම අරගෙන ඉතින් තමයි ඇකොමඩේෂන් අපිට දුන්නේ. දීලා එතන මේ ඉඳගෙන ඒකතනින් තමයි අපි ඔක්කොම දැන් ප්‍රොජෙක්ට්ස් වලට ඕන දේවල් කතා කරන්නේ, මීටින්ග්ස් තියන්නේ, හැමදේම අපි එතන තමයි එතකොට කරේ. ඒක ඔයාලට ලැන්ග්වේජ් එක දන්නේ නැහැ නේ. ඒක කොහොමද තනිකර ඉංග්‍රීසි වලින්? ඔව් ඉංග්‍රීසි වලින්. කියන්නේ ලැන්ග්වේජ් එක මුකුත්ම දන්නේ නැහැ. ඒතකොට නිකන් නේ කියන එක විතරක් වගේ තමයි ඇහෙන්නේ දවස්වල. ඒ දන්නේම නැහැ කොහොමවත්. මේ කියවන්නවත් බැහැනේ. ඒකට ඉතින් අර ප්‍රොජෙක්ට් එකේ හිටපු අය ඔක්කොම ඉංග්‍රීසි හොඳටම කතා කරනවා. ඒ නිසා එතකොට බැරි එකක් උනේ නැහැ. හැබැයි ඉතින් දැන් ඔය මේ සබ්වේ එකේ හිට මෙහෙට අරකට එහෙම ඉතින් චුට්ටක් මේ අර පොඩක් කොරියන් පොඩක් දැන් මොකක් කතා ගන්නවත් විදිහක් නැහැනේ. එහෙම නිසා පොඩක් වෙනවා. ඒත් මට මෙහෙට ආවට පස්සේ අර හැම එකටම ගයිඩ්ලයින්ස් තියෙන නිසා ටිකක් හිතුවට වඩා ලේසි වුණා. හිතුව තරම් අමාරු නෑ. ඊට පස්සේ මේ අර දැන් ඕක තමයි ඊට පස්සේ මම කවදා හරි ස්ටුඩන්ට් කෙනෙක්ට එන්න ඕනේ කියන එකට ඒ කියන්නේ මම කොහොමද හිතාගෙන හිටියේ පොඩි කාලේ ඉඳලම කැම්පස් එකකින් ග්‍රැජුවේට් වුණාට පස්සේ හයර් ස්ටඩීස් වලට කොහේ හරි රටකට යනවා කියන්නේ මාස්ටර් එකට හරි PhD එකට හරි එහෙම ඒකට මම වෙන රටකට යන්න ඕනේ කියන අයිඩියා එක කොහොමද තිබ්බා. ඒකට එන්න ඕන රට සවුත් කොරියාවම කියන එකට අර මේ මොටිවේෂන් එක උනේ අතන තමයි. අර ප්‍රොජෙක්ට් එකට මම අර මාස දෙකකට ආවේ. ප්‍රොජෙක්ට් එකයි බෝයි ට්‍රේනර්. ඔව් එහෙම. ගොඩක්. දැන් හරි ඊට පස්සේ ඔයා මාස දෙකකින් දැන් සමහර අය නම් කැම්පස් වලට ඇවිල්ලා පයින්නවා කියන්නේ අපි යන්නේ ලංකාවට. ඔයාට හිතුන්නේ නැද්ද මෙහෙම එකක්? ඒක මෙහෙමයි. දැන් මම එනකොට මම කැම්පස් එකේ ෆස්ට් ඉයර්.
ෆස්ට් ඉයර් කියන්නේ මම කැම්පස් එකට ගියා විතරයි. ගිහිල්ලා ලංකාවේ කැම්පස් එකේ ෆස්ට් ඉයර්. එතකොට දැන් මගේ ටාගට් එක තියෙනවානේ මම දැන් කොච්චර අර දේවල් තිබ්බ වුණා ටාගට් එක තියෙනවානේ මම ඩිග්‍රී එක කම්ප්ලීට් කරගන්න ඕනේ කියන එක. ඒ නිසා එහෙම හිතුන්නේ නැහැ ඇත්තටම. එතකොට මේ මෙහෙට ඇවිල්ලා පාට ඒක දික් කරගන්න මෙහි කැම්පස් එකකට වෙන්න බෑයි මම ආව විසා කැටගරි එකත් එක්ක ඒක මට ඒ හම්බෙච්ච විදිහත් එක්ක එතකොට මට එහෙම ආපහු ඇප්ලයි කරන්න බෑ. එහෙම එතකොට එහෙනම් ඉතින් ඉල්ලීගල් ස්ටේ එකක් තමයි මට මෙහි දෙන්නේ එතනින් පස්සේ. එහෙම. මෙහි එහෙම පහසුකමකුත් නැද්ද? මෙහි දැන් ඒ දවස්වල නම් කියන්නේ C3 එකේ මම ඒ දවස්වල වැඩිපුර ගොඩක් හෙව්වේ නෑ මොකද අර ටාගට් එක මට මම අනිවාර්යෙන් ගිහිල්ලා ඩිග්‍රී කම්ප්ලීට් කරන්න ඕනි කියන එක නිසා C3 එකෙන් සමහර වෙලාවට chances තියෙනවා මාරු කරගන්න. හැබැයි දැන් නම් ඒක සම්පූර්ණ නවත්තලා කියලා තමයි දන්න විදිහට දන්නේ. මොකද ඒක ඇවිල්ලා දැන් ගොඩක් එන්න අහනවා. ඒතකොට බොයිෆ්‍රෙන්ඩ් මෙහෙ ඉන්නේ ඉඳලා එන්න අහනවා. ආසාවට එන්න අහනවා. ඒ ඇවිල්ලා අය ඉල්ලීගල් වෙනවා. ඉල්ලීගල් වෙනවා. ඒකෙමුත් අර අන්තිමේට chances නැති වෙනවා ලංකාවට. ඒක ඇත්ත. ඔව්. එහෙම ඒ නිසා මේ අර කියන්නේ කරන්න බැරිම හේතුවක් නැත්නම් ගොඩක් අමාරුයි. ඇත්තටම අමාරුයි. ස්ටුඩන්ට් ඇවිල්ලා ටිකක් අර සර්වයිව් වෙනවා කියන එක ඇත්තටම අමාරුයි. ගර්ල් කෙනෙක්ට බොයි කෙනෙක්ට කියලා ලොකු වෙනසකුත් නැහැ. ඇත්තටම මේක අමාරුයි. ඒකට ඉතින් එහෙම කරගෙන යනකොට මේ කරන්න දෙයක් නැතිම වුණොත් ඇරෙන්න ඇත්තටම ඉතින් තමන්ගේ වීසා එක තියාගෙන ඉස්සරහට යනවා කියන එක ඇත්තටම වටිනවා. ඕන වෙලාවක. ඊට පස්සේ ඉතින් කියන්න ඕන නම් ආයේ ඒගොල්ලෝ මාස දෙකම ඔව් මම ඊට පස්සේ මාස දෙකකින් ලංකාවට ගියානේ. ගිහින් ඉවර වෙලා එතකොට ඉතින් දැන් මගේ අයිඩියා එක තියෙනවා මම කොහොමවත් මේ කොරියාවට ආපහු එනවා මාස්ටර් එක කරන්න කැම්පස් ඉවර වුණාම මාස්ටර් එකට මම එනවා කියන එක එතකොට දැන් ඇවිල්ලා ඉවරයි. කොරියන් ඩ්‍රීම් එක ඔව් ඒක කියන්නේ අර කිස්සුවක්ම නෙමෙයි. අර දැන් අපි ටිකක් කම්පෙයාර් කරනවානේ ලංකාවත් එක්ක දැන් මොකද මෙහි යුනිවර්සිටි එකක් දැක්කම ඇත්තටම හරිම ආසයි. මාර මාසයි. ඔයා දැන් යුනිවර්සිටිස් වලට ගිහිල්ලා තියෙනවද බලන්න. ඒකට දාගෙන යොන්සේ යුනිවර්සිටි එකට එහෙම දැන් යොන්සේ යුනිවර්සිටි එකට මම ප්‍රොජෙක්ට්ස් වලට ගියේ. එතෙන් ගියාම යුනිවර්සිටි එක දැක්කම ඒ තියෙන පහසුකම් ඒ වටපිටාවයි හැමදේම එක කියන්නේ හරිම ආසයි. හරිම ආසයි හිතනවා ඒ වගේ තැනක මේවා කරන්න. අමුතුම එක්ස්පීරියන්ස් එකක් කියන්නේ අපිට ලංකාවේදී ඇත්තටම විඳින්න හම්බෙන්නේ නැති විදිහේ මේ පහසුකම් ගොඩක් තියෙනවානේ. එතකොට ඒ නිසා ඉතින් ඇත්තටම ආසයි. සාමාන්‍යයෙන් කියනවා නම් දැන් මේ අහන්න හිතපු ප්‍රශ්නයක් දැන් අපේ කතා බහ පොඩ්ඩක් දිග වෙයි. මොකද මේක ගොඩක් අපි හැමදේම වගේ කතා කරනවා. ඒකින්ද අනිවාර්යෙන් දිගටම එන්න මේක එපිසෝඩ් 2ක් 3ක් වෙන්නත් පුළුවන්. ඉතින් අනිවාර්යෙන් ඉන්න දිගටම මේ වැඩසටහනත් එක්ක නාගේ කියන්නකෝ මේ දැන් ඔයා කිව්වේ නේද සාමාන්‍ය කියන දැන් අපේ ලංකාවේ කැම්පස් සහ මේ කැම්පස් වල අතර වෙනස කියන්නේ දැන් මෙහෙමයි අර ප්‍රොජෙක්ට් එකේ ඉන්න කාලේ නම් අයියේ මට ලොකුවට කැම්පස් එකත් එක්ක කම්පෙයාර් කරන්න හම්බුනේ නැහැ මොකද එතකොට කැම්පස් වැකේෂන් අපේ ප්‍රොජෙක්ට් සාමාන්‍යයෙන් තියෙන්නේ කැම්පස් වැකේෂන් කාලේ. එතකොට ඒ මොකද අර කැම්පස් එකේ ළමයි ගොඩාක් ඉන්නකොට අපිට ප්‍රොජෙක්ට්ස් කරන්න අමාරුයිනේ. අනිත් එක දැන් අර ප්‍රොජෙක්ට් එකක් මොනවාද ඕගනයිස් කරන්නේ ඒ ඕගනයිසින් කමිටි එකත් කැම්පස් එකේම ඉන්න ස්ටුඩන්ට්ස්ලා. ඒත් එයාලටත් වැකේෂන් කාලෙක විතරනේ ඒක කරන්න පුළුවන්. එහෙම නිසා ඒතකොට ඒ දවස්වල ඒ මාස දෙක ඇතුළත තමයි මට කැම්පස් එකේ කියන්නේ ලොකුවට මේවා වුණේ. හැබැයි මේ අර හොයලා බලන්න නිකන් ළමයි හම්බුනේ මේ ළමයිව හම්බෙලා කතා කරන්නේ නැති වුණාට කැම්පස් එක දැක්කහම ඉතින් ඇත්තටම පහසුකම් අතින් ගොඩාක් උඩින්. ඇත්තටම මේ කියන්නේ අර ලංකාවේ ඉතින් අපි ඇත්තටම අපි විදහාස අධ්‍යාපනයෙන් ඉගෙන ගන්න මමත් ගවර්න්මන්ට් යුනිවර්සිටි එකක ඉගෙන ගත්තේ. ඒක නිසා අපිට ඇත්තටම ලංකාවේ ඒක වටිනවා. ඇත්ත වශයෙන්ම මෙහි තියෙන හැමදේම සල්ලි වලටනේ. මේ යුනිවර්සිටි එකක් කියන්නේ ඇත්තටම සල්ලි. සල්ලි තමයි. යුනිවර්සිටි එකට යනවා කියලා කියන්නේ. ඒක මාස දෙකේ වාගේ අමතර වියදම් කොහොමද මේ ටික? ඒක දැන් වියදම් ඔක්කොම ඉතින් එතකොට අයියා මෙහි නිසා අයියා තමයි වියදම් ඔක්කොම බැලුවේ. එතකොට මේ නැත්තම් කවුරුත් නැත්තම් කොහොමද? කවුරුත් නැත්තම් ඉතින් ඇත්තටම දැන් මම මේ පළවෙනි පාර ආවට පස්සේ මගෙන් පස්සේ තව නංගි කෙනෙක් ආවා. අපේ යුනිවර්සිටි එකේම ඇප්ලයි කරලා ඒ විදිහටම තව නංගි කෙනෙක් මෙහෙට ආවා. මේ එයත් අපි දෙන්නයි කතා කරපු විදිහට ඇත්තටම ඉතින් විදිහටම යනවායි. මොකද මාස දෙකක් කියලා කියන්නේ මොකද හැමදේම පිටින් කෑම ගන්න එකද අයියෝණක් දන්නවනේ ඒ දවස්වල හැටියට උනත් මෙහි සාමාන්‍යයෙන් එක වේලක් සාමාන්‍ය විදිහට අඩුම විදිහට කන්න උනත් ලංකාවේ සල්ලි වලින් 1500ක් විතර යනවානේ.
දැන් මේ සල්ලි වලින් චිල්තොනුන් කියන්නේ යනවානේ. ඔව් අනේ එහෙම ලොකු ගාණක් යනවනේ. එතකොට ඉතින් ඒ දවස්වල හැටියටත් සැහැණ ලොකු ගාණක් ගියා මට. ඇත්තටම මතක නැහැ. ඒ මොකද මම කැල්කියුලේට් කරලා ඉතින් බලලා තිබ්බේ නැහැනේ. ඒ කියන්නේ එන කෙනෙක් අර අමතර වීදමට අරන් එන්න ඕන. ඔව් ඇත්තටම ගොඩක් يعني අතේ ඉතින් තියෙන මොකද මෙහි ආවිලා ජොබ් එකක් කරනවා නෙමෙයිනේ. ඒකට සල්ලි හම්බ වෙන්නේ නැහැනේ. ඒකට ඒ දවස්. ඒ කියන්නේ මම කියන්නේ ප්‍රොජෙක්ට් එකේ කාලේ ඒ කාලේ. ඊට පස්සේ ඉතින් දැන් මට අර වුමනාව තිබ්බනේ අපහු කොරියා ඉන්න ඕනේ කියන එකට. ඒ නිසා මම කලේ මුලින්ම මෙහෙට අර මට අර මාස දෙක ඇතුළත කොරියන් නොදන්න එකම නිසා මට තිබ්බ මේ පොඩි හිතේ නිකන් ආවුලා. ඔව් ඒ නිසා මම කලේ ලංකාවට ගිහිල්ලා කොරියන් ටිකට් එක ඉගෙන ගන්න පටන් ගත්තා. දැන් සමහර මම අහලා දෙනවා දැන් මෙහෙට ප්‍රොජෙක්ට් වලට එන කට්ටියට දැන් ඔයාලා රූම් හම්බුවානේ. දැන් වෙන අයට රූම් වලට වෙන පිටින් එහෙම දෙනවා. ඒකවල සල්ලි එහෙම දෙන්නේ නැති අවස්ථා වෙලා තියෙනවා. ඒ වගේ සිද්ධ වෙන ඔයාලා දන්නවද කොහොමද වෙලා? ඔව් ඒ සමහර ටයිම් වලින් එක දේවල් එහෙම අහන්න ලැබිලා තියෙනවා. එහෙම ගොඩක් වෙලාවට අපස්ථාවයට පත් වෙච්ච අය ගොඩක් ඉන්නවා. එහෙම එතකොට මේ මම ප්‍රොජෙක්ට් එක අර නිකන් world wide famous organisation එකක් නිසා එතනදී ඇත්තටම මෙහෙම ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒ ගැන ඇත්තටම සැකයක් තිබ්බේ නැහැ. මේ මොකද අර ඒක හොඳටම අපි ට්‍රස්ට් කරන මේ organisation එකක් නිසා එතකොට ඒ දවස්වල නම් එහෙම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. ඒනට අර එහෙම දේවල් තියෙනවා ඇත්තට. මේ ළඟදී වුණත් මේ මෑත කාලේදී වුණත් අපිට අහන්න දකින්න ලැබිච්ච ඒවා තියෙනවා සමහර තැන්වල. ඒ වගේ ඒවා තව වෙන තියෙනවද ඒ වගේ ආයතන? මම දන්න විදිහට නම් අයියේ එහෙම කියන්නේ අරගෙන එහෙම මම දන්න විදිහට නම් අයිසෙක් විතරයි දැනට තියෙන්නේ. මම වැඩිම දන්නේ නැහැ. එහෙම සමහර විට ඉතින් ඇති. ඒ වුණාට අර අයිසෙක් කියන එක ටිකක් හොඳටම මේ මියා වෙලා යන ඕගනයිසේෂන් එකක්. ඉන්ටර්නැට් වෙලා යන ඕගනයිසේෂන්. ඒක දැන් මේ අපි ස්පොන්සර් කරනවා නෙවෙයි නංගි ආපු විදිහ තමයි ඒ කිව්වේ. දැන් අනික් කට්ටිය සර්ච් කරලා බලන්න පුළුවන් ඉතින්. ඒක දැන් අයිසෙක් වලින් මුලින්ම තිබ්බේ අයියේ යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලාට විතරක් තමයි මේ chance එක තිබ්බේ මුලින්ම. ඊපස්සේ දැන් එහෙම නැතුව වෙන අයටත් ඒක chance එක දෙන විදිහට තිබ්බා. ඒනට දැන් මම හිතන්නේ මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක දැන් නම් ටිකක් හෝල් වෙලා වගේ තමයි ඇත්තේ. මොකද දැන් ගොඩක් රටේ වැඩ වෙනවා අඩුයිනේ. දැන් අපි කොරියාවට මම කියවනේ මම ආවේ මුලින්ම කියලා. ඒ වගේ ඒ වුණාට වෙන රටවල් වලට ගොඩක් අය යනවා. යුරෝපියන් කන්ට්‍රීස් වල ගොඩක් අය යනවා. දැන් අපි කැම්පස් ගොඩක් අය යුරෝපියන් කන්ට්‍රීස් වලට එහෙම ගියා. ප්‍රොජෙක්ට්ස් වලට. එහෙම ගොඩක් තියෙනවා එතකොට. හරි නංගි දැන් ඒතකොට පළවෙනි මාස දෙකේ කතාව ඉවරයි. ඊට පස්සේ ආ කොහොමද ආයේ ලංකාවට ගිහිල්ලා කොහොමද ඒ කතාව කියන්නේ? ඊට පස්සේ ලංකාවට මම ගිහිල්ලා මේ මුලින්ම ඕනේ කොරියන් මොකද දැන් කොරියාවට එනවා නම් ලැන්ග්වේජ් එක අපි චුට්ටක් හදාගන්න ඕනේ නේ ඇත්තටම. ඒ නිසා මේ මම කරේ කොරියන් ලැන්ග්වේජ් ඉන්ස්ටිටියුට්ස් බලලා ඒකට මට අර කොරියන් රජෙන් කරන ඉන්ස්ටිටියුට් එකකට තියෙන්නේ ඒ දවස්වල වෙල්වත සේජොන් එක සේජොන් ඉන්ස්ටිටියුට් එකේ ඊට පස්සේ මම එතන කොරියන් ටීචර්ස්ලාම තමයි කරන්නේ. ඒ නිසා මේ මම එතෙන් තමයි ගියේ. මොකද අනිත් එක මට යුනිවර්සිටි එකත් එක්ක බැලන්ස් කරගන්නත් ඕන නිසා. මම ඒක වීකෙන්ඩ්ස් ක්ලාස් තියෙනකොට මට ලේසියිනේ ගොඩක්ම. ඒ නිසා වීකෙන්ඩ් එකේ ඒකේ මම ලෙවල් 1 ඉඳලා පටන් ගත්තා. ලෙවල් 1 ඉඳලා කරන්න පටන් ගත්තා. එහෙම කරගෙන ගිහලා ඉතින් ඒක අර ඒක වෙනුවෙන්ම කරේ නැහැ. ඇත්තටම එහෙම කරන්න වෙලාවක් තිබ්බේ නැහැ. මොකද කැම්පස් එකේ වැඩත් ඒකට දවස් 5ම ලෙක්චර්ස් තියෙනවා. එහෙම එනට අර සෙමිස්ටර් ආදර විතරක් ඒකට ටිකක් නහලා ලැන්ග්වේජ් එක ඇත්තටම කරගෙන ගියා. අර ටිකක් උදව් වුණා. ගොඩක් උදව්වක් වුණා. කොරියන් සංසනිම්ලාම උගන්වපු නිසා. එහෙම ඊට පස්සේ ලැන්ග්වේජ් එක හදාගෙන ඒ අතරතුරේ මම ඉන්න ගමනේ හිතනවා ඇති නේද ඊට පස්සේ දැන් යුනිවර්සිටි එකට මම ඔහේ නිකන් එකපාරට ඇප්ලයි කරාද කියලා. එහෙම නෙමෙයි. ඒ අතරතුරේ මම ඉන්නකම් දැන් මගේ අයිඩියා එක දිනනවනේ මම කවදා හරි වෙන්න ඕනේ නේ කියලා. ඒ නිසා මම කළේ ඒ අතරතුරේ මාස්ටර් ප්‍රෝග්‍රෑම්ස් ගැන මෙහි තියෙන යුනිවර්සිටිස් ගැන සෝල් අවුට් තියෙන යුනිවර්සිටිස් ගැන ඇත්තටම හෙව්වා ගොඩක්. ඒ කියන්නේ මෙහි අර එහෙම ලොකු chance එකක් තියෙනවා අයියේ. පුළුවන් වෙබ්සයිට් එකකට ගියොත් ෆුල් විස්තර ටික අපිට දැනගන්න පුළුවන්. එහෙම කොරියන් යුනිවර්සිටි එකේ දැන් මෙහෙම හැම දෙයක්ම නිකන් ඔන්ලයින් වගේ නෙමෙයි අපිට ඇත්තටම වෙබ්සයිට් එකට ගියාම යුනිවර්සිටි එකේ ස්ටඩි ඉන් කොරියා කියලා වෙබ්සයිට් එකක් තියෙනවා වෙනම. මේ වෙබ්සයිට් එකේ එතකොට යුනිවර්සිටිස් ගැන විස්තරයි හැම දෙයක්ම තියෙනවා ස්කෝලර්ෂිප්ස් ගැන ඒ දේවල් ඔක්කොමත් එක්ක. එහෙමයි මේ ඊට පස්සේ එහෙම ඉතින් යුනිවර්සිටිස් ගැන මම ටිකක් විස්තර හෙව්වා.
ඉන්න අතරදී. අපි පොඩ්ඩක් දැනගන්න මේ ඔයාලා නම් දෙන්න මට මම ලින්ක්ස් එකක් දෙන්න යටින් දාන්නම් මෙයාලට ඒක සර්ච් කරලා බලන්න ඕන ඩීටේල්ස් ටික. ඊට පස්සේ ඔයා ආයේ කොහොමද කොච්චර කාලයක් ගියාද ලංකාවේ වෙලා ආයේ ඉන්න? දැන් මම 2017 තමයි ලංකාවට ගිහිල්ලා 18 අග තමයි මම ඩිග්‍රී එක ඉවර කළේ. මම තමයි ග්‍රැජුවේට් වෙන්න තිබ්බේ. ඒකට 18 අග ඩිසෙම්බර් වෙද්දි මගේ ඔක්කොම කැම්පස් එකේ ලෙක්චර්ස් ඔක්කොම ඉවර වෙලා එක්සෑම්ස් ඉවරලා ෆයිනල් එක්සෑම්ස් ඉවර වෙලා ඊට පස්සේ ඉතින් එතන ඉඳලා ඊට කලින් ඉඳලා දැන් මම මගේ අයිඩියා එක තිබ්බේ මට කැම්පස් ඉවර වුණ ගමන් පුළුවන් තරම් ඉක්මනට එන්න ඕනේ කියන එක. පුළුවන් තරම් ඉක්මනට මට මෙහෙට එන්න ඕනේ කියන එක. මොකද අර ඇත්තටම කාලේ යවනික අපරාධිනී කියලා හිතුණා. මට ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. ඩිරෙක්ට් මාස්ටර් එකට එකපාරටම ඇප්ලයි කරලා ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ලැන්ග්වේජ් කෝස් එකට ඇප්ලයි කරලා ඇවිල්ලා ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න අතරතුරේදී මාස්ටර් එකට ඇප්ලයි කරන්නත් පුළුවන්. ඉතින් එතකොට එයාලා බැහැ කියන්නේ නැහැ මට උනත් කතා කරලා කිව්වා හොඳයි. අනිවාර්යෙන්ම ඔයාට යන්න පුළුවන්. අපි අනිවාර්යෙන් හදලා දෙනවා. එහෙම කිය. එතකොට අර බ්‍රේන් මොෂ් එක හොඳටම දෙනවා. මේ අහලා දෙනවා ප්‍රොෆෙෂනල් ජොබ් වලට එන්න පුළුවන්ද කියලා ගොඩක් ඔයා දන්න ඒ කියන්නේ ලංකාවෙන් ඩිරෙක්ට්ම ඇප්ලයි කරලා සබ්මිට් කරනකොට තමන් මොනවද කන්ෆිඩන්ට් යන්න ඕනේ. එයාලට ක්වෙස්චන් එකක් නැති වෙන තැනට මගෙන් අඩුපාඩුවක් මට පෙන්වන්න වෙන්නේ නැති තැනක ගිහිල්ලා දෙන තරමට තමයි ඇත්තටම මම කියන්නේ. කෙලින්ම A level විතරක් තමන්ගේ අවම ක්වොලිෆිකේෂන් එක තියාගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා නම් අවුරුදු 30ට කලින් ඇප්ලයි කරන එක ගොඩක් හොඳයි. මොකද නැත්තම් එයාලා වුණත් ක්වෙස්චන් කරනවානේ මෙච්චර කාලයක් ඇයි හයර් ස්ටඩීස් ගැන හිතන්නේ නැතුව මේ මෙච්චර වයසක් වෙනකල් මොකද කළේ කියන එක. අපි වගේ මාස්ටර් එකකට PhD එකකට එනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ.